ආවද බං හරි හරිනේ එතකොට පළවෙනි වචනේ ඇවිල්ලා කැපිටල් කොස්ට් එක කැපිටල් කොස්ට් කියලා කියන්නේ බේසික් ඉන්වෙස්ට්මන්ට් ඔෆ් අ ප්‍රොජෙක්ට් ඊට පස්සේ ඉන්ටරෙස්ට් එක කියන එක ඉතින් 아무තෙන් කරා කියන්න දෙයක් නැහැනේ මොකක් හරි ෆයිනෑන්ෂියල් කොස්ට් එකක් ටෝටල් කොස්ට් එකේ අනුපාතයක් විදියට අරගෙන 100% ගන්න තමයි ඉන්ටරෙස්ට් එක කියන්නේ ඊළඟට තියෙනවා බං වැදගත් වචනයක් ඩිප්‍රීසියේෂන් කියලා හරිද ඩිප්‍රීසියේෂන් එක කියන්නේ බං rate of change of being out of work හරිද rate of change of being out of work ඒ කියන්නේ අපි මොකක් හරි හිතපන් අපි මොකක් හරි equipment එකක් හරිද ඒ equipment එකක් හරි අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් කාලයක් තියෙනවනේ එතකොට ඔන්න ඔය අපි පාවිච්චි කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඕක work අපිට වැඩ කරන්න බැරි තැනට එනකන් ගත්ත කැල්කියුලේට් කරලා ගත්තට පස්සේ ඒ රේට් එක හරිද rate of change of being out of work හරිද මොකක් හරි equipment එන්න පුළුවන් මොකක් හරි හරිද ඊළඟ එක බං running charges හරිද running charges කියලා කියන්නේ බං අර ongoing charges කියන්නේ අර කොයි වෙලෙත් මේ සාමාන්‍යයෙන් අර නිතර වෙනස් වෙවි යනවා ඒ කියන්නේ salaries ඊට පස්සේ fuel charges ඊට පස්සේ maintenance charges operation cost වගේ ඒවා ඔම ගන්න පුළුවන් හරිද ඊළඟ තියෙන වචනයක් life time කියන life time එක කියන්නේ බං living rate of a project අපි කරන හිතපන් අපි ප්‍රොජෙක්ට් එකක් පටන් ගද්දී අපි හිතනවා හරි අපිට මේ ප්‍රොජෙක්ට් එක අවුරුදු 25ක් අපි මේක රන් කරනවා හරිද මේක අවුරුදු 25කින් ඉවර වෙන ප්‍රොජෙක්ට් එකක් අන්න ඒකට තමයි කියන්නේ living rate එක කියන්නේ living life time එක කියන්නේ ප්‍රොජෙක්ට් එකේ life time එක හරිද ඒක පැහැදිලිනේ හරිද ඊළඟ කාලේට යනවා මට විනාඩියක් දීපන් හරි බාරි ලසිත් මේ මයික් එක ඔෆ් නේද? අපලට ඇහෙන්නේ නැහැ නේ. හරිද? ඒතර ඊළඟ කෑල්ල බං cost of electrical energy. cost of electrical energy කෙනෙක් ගත්තාට පස්සේ total cost එක ගද්දී එක ආකාර කොටස් දෙකකට තමයි energy charge එක. හරිද? energy charge එක ගත්තට පස්සේ මේකේ වැඩිපුරම energy charge එක යටතේ වැඩිපුරම සැලකෙන්නේ fuel charge එක තමයි. හරිද? fuel charge එක. හරිද? fuel charge එක කියන්නේ අපිට මේක මේ තියෙනවම කියන්න බෑ හේතුව දැන්
අපිට දැන් නොරොච්චෝලේ එතකොට සපුගස්කන්ධ කැලණි තිස්ස වගේ එකක් ගත්තොත් ෆුල් charge එකක් තියෙනවා. හරිද? පැහැදිලිවම තියෙනවා. ඒ වුණාට හයිඩ්‍රෝ ප්ලාන්ට් වලදී ෆුල් charge එකක් නැහැනේ. එතකොට හයිඩ්‍රෝ පවර් වල ෆුල් charge එකක් නැහැ. ඊට පස්සේ නියුක්ලියර් ප්ලාන්ට් එකක් ගත්තොත් එහෙම ඒගොල්ලෝ පාවිච්චි කරන යුරේනියම් නේ. එතකොට සෑහෙන charge එකක් තියෙනවා. හරිද? එතකොට අන්න ඒ වගේ එනර්ජි charge එකක් ඒක අර ප්ලාන්ට් එකේ හැටියට වෙනස් වෙනවා. මෙන්න මේ එන මේකට අදාළ වෙන්නේ නැති අනිකුත් charges වලට කියනවා capacity charge කියලා. හරිද? ඊට පස්සේ සමීකරණයක් තියෙනවා annual depreciation charge. හරිද? annual depreciation charge ඒ කියන්නේ අර අපි depreciation කියන වචනේ අපි ගත්තේ rate of change of being out of work කියලා. එතකොට අපිට කොච්චර අවුරුද්දක් ගියාට පස්සේ ඒකේ වටිනාකම. එහෙම ඒ වගේ. හරිද? අවුරුදු දෙකක් පාවිච්චි කළා. මොකද්ද බං? හරිද? අවුරුදු 5ක් පාවිච්චි කළාට පස්සේ ඒකේ charge එක. ඒ වගේ ගන්න පුළුවන්. හරිද? මේක හොයන්නේ. මේක සමානයි total depreciation බෙදීම useful life. හරිද? ඔය තමයි සමීකරණය. මේක සමීකරණයක් විදිහට එනවා P ඍණ S බෙදීම N කියලා. හරිද? මෙතන P කියන්නේ initial cost එක. N කියන්නේ useful life of equipment. හරිද? in years. ඒ කියන්නේ මෙයාගේ useful life එක අවුරුදු කීයක්ද කියන එක. ඊට පස්සේ S කියන්නේ salvage value එක. salvage value after useful life. salvage value එක කියන්නේ අර මං කියපු අවුරුදු මෙච්චරක් ගියාට පස්සේ මෑගේ වටිනාකම. හරිද? ඒ කියන්නේ අපි කියමු එයාගේ useful life එක අවුරුදු 25යි. අවුරුදු 25 තමයි equipment එක පාවිච්චි කරන්න ඕනේ. අවුරුදු 25 ගියාට පස්සේ දැන් අපි ගත්තොත් 10000ක equipment එකක් අවුරුදු 25 පාවිච්චි කළාට පස්සේ මේක රුපියල් 200 ක විතර වටිනාකමකට එනවනේ. අන්න ඒක තමයි salvage value එක කියලා කියන්නේ. හරිද? ඊළඟට මේ salvage value එක හොයන සමීකරණයක් තියෙනවා. හරිද? කැවිල් salvage value එක අපි ගත්තොත් value of the plant after n years. හරිද? n අවුරුදු ගාණක් ගියාට පස්සේ ඒකේ වටිනාකම. හරිද? එතකොට අපි after 1 year එක අවුරුද්දකට පස්සේ මේකේ වටිනාකම ගත්තොත් ආරම්භකයේ මෙයාගේ වටිනාකම P. හරිද? අවුරුද්දක් මේක x කියලා එක්කෙනෙක් ගන්න අපි depreciation rate එක x කියලා ගත්තොත් depreciation rate එක x කියලා ගත්තොත් අවුරුද්දක් ගියාට පස්සේ depreciation rate එකෙන් වැඩි කළාට පස්සේ තමයි යාගේ වටිනාකම එන්නේ. හරිද? උදාහරණයක් විදිහට අපි ගත්තොත් depreciation rate එක 100%යි නම්. හරිද? එතකොට එයාගේ එයාගේ 105ක් එයාගේ useful කාලේ මේ useful එක අඩු වෙලා. එතකොට අවුරුද්දක් ගියාට පස්සේ P ඍණ Px තමයි මෙයාගේ value එක. එතකොට ඒක කෙටි කරලා ගත්තොත් P සමාන 1 ඍණ x කියලා ගන්න පුළුවන්. හරිද? ඔය වගේම 2 years ගත්තොත් මේක අර lecture note එකේ එන දිග එකක් දාලා තිනවා බං. ඒක මුකුත් හිතන්න එපා. 2 years ගත්තොත් මේක එන්නේ P ඍණ 1 xk වර්ගේ. මේක 3 years වුණොත් P ඍණ P වතාවක් 1 ඍණ xk ගන්නේ. එහෙම වගේ නම් n years
වලට පස්සේ මෙයාගේ වටිනාකම කියන්නේ p වතාවක් 1 ඍණ x ගේ n වෙනි බලය. හරිද? හරිද? ඊළඟට මේකේ තව වැදගත් වෙන වචන දෙකක් තියෙනවා. වචන දෙකක් නෙමෙයි. load factor එකයි capacity factor එක. load factor එක කියන්නේ මේවා නම් මේ ලෙක්චර් නෝට් එකේ එහෙම් පිටින්ම තියෙනවා. average demand බෙදීම maximum demand. හරිද? ඊළඟට capacity factor එක කියලා කියන්නේ average demand බෙදීම installed capacity. ඊට පස්සේ මෙයාගෙන් බෙදුවොත් අපිට එනවා මෙයාගෙන් බෙදමුකෝ capacity factor බෙදීම load factor සමානයි maximum demand බෙදීම installed capacity. හරි. මෙන්න මේ තුන මීටරේ තියෙන්න ඕනේ. මතක තියාගන්න ඕනේ open book හින්දා. හරිද? මේ දක්වා කරපු ටිකේ මේ මොන හරි අවුලක් තියෙනවද? මේ power economics වල theory ඔච්චරයි තියෙන්නේ. ඉතින් පස්සේ ගණන් හදන්න තියෙන්නේ. අවුලක් තිබේද? මේ වගේ බන් දීලා තියෙන මේ වගේ මේ දීලා තියෙනවා මේ අර ටැරිෆ් එක අර මම විස්තර කරපු එක අර මේ අර එක එක අර CEB එකෙන් ගත්ත කෑලි දාලා මේක පොඩ්ඩක් තියෙනවා මේක පොඩ්ඩක් මේක ඇති දෙයක් නැහැ පොඩ්ඩක් ඕන බලපන් මේ අර ටිකම තමයි තියෙන්නේ ඕකේ හරිද හරි මේ මේවා ගණන් කරද්දී සෙට් වෙනවා cost of electrical energy fixed cost මේ fixed cost කියලා කියන්නේ අර මේ අපි පාවිච්චි කරන එකකට වලට අනුව fixed එකක් වදිනවනේ මේ ඒක තමයි fixed cost කියන්නේ මෙන්න මේක නම් මම හදන්න දෙයක් නැහැ මේක බලලා හදපන් මේ මම ටියුටෝරියල් එකේ තියෙන ගණන් ටික හදන්න මේකේ තියෙන්නේ මේ power station එකක් මෙච්චර ගානක salvage value එක දීලා තියෙනවා end of 25 years කියලා දීලා තියෙනවා depreciation value එක අහනවා 25ක් ගියාට පස්සේ හරිද මේකේ මේ බලපන් මේකේ මේ පොඩි ගානක් තියෙන්නේ හරි මේ දිනවල දැන් කියපු එක මේ ගාන හදමු මේ ඇවිල්ලා මේකේ මෙතන තියෙන්නේ මේ ටියුටෝරියල් එකේ තියෙන්නේ මේ ගණන් ටිකම තමයි මේ ටික හදමු
මේ පළවෙනි ගාන හදලා දෙවෙනි එකයි තුන්වෙනි ගානයි ඒ වගේමයි. පළවෙනි එක හදලා එහෙම වුණොත් අපි ආයෙ හදමු 4 හදමු. 4 හදලා 5 හදමු. හරි. පළවෙනි එකේ බං කියනවා a generation station has maximum demand of megawatt 50ක්. හරිද? maximum demand එක දෙනවා. maximum demand එක megawatt 50ක් කියලා දෙනවා. හරිද? එතකොට කියනවා calculate per unit cost generated from given data. අපෙන් අහනවා unit එකකට කොච්චර මුදලක් වැය වෙනවද කියලා. හරිද? ඉස්සල්ලාම් බං අපි මේ වගේ ගාණක් හදද්දී අපෙන් අහන්නේ යුනිට් එකකට ගාණ. එතකොට උඹලා දන්න දෙයක් තමයි පොඩි කාලේ ඉඳන් මොකක් හරි එකක ගාණ කොච්චරක්ද කියලා අහුවොත් අපි සම්පූර්ණ ගාණ තියෙන ප්‍රමාණයෙන් බෙදෙන එකනේ කරන්නේ. එතකොට මේකෙත් කරන්නේ ඒකයි. total cost එක හොයා ගන්නවා. total cost එක හොයාගෙන දැන් මම අහන්නේ මේ යුනිට් එකට cost එකනේ අපි annually දැන් මේ ඔක්කොම දීලා තියෙන්නේ. අපි හොයා ගන්න අවුරුද්දකට total cost එක. ඊට පස්සේ හොයා ගන්න අවුරුද්දකට generate වෙන unit ගාන. cost එක unit ගානෙන් බෙදුවා වෙනවා. unit එකකට කොච්චර ගාණක් වැය වෙනවද කියලා. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම හොයා ගන්න පළවෙනි ගාන ගත්තා. generated වෙන unit ගාන හොයා ගන්න ඕන. annually generated units. මේක මොකක් හරි තේරෙන විදිහකට ලියපන්. හරිද? අපරයක් දීපන්. හරි මෙතන මේ තියෙන්නේ load factor සමානයි average demand බෙදීම maximum demand කියලා තියෙනවනේ. එතකොට අපෙන් annually generated units කියන්නේ අපි හොයා ගන්න ඕනේ අවුරුද්දකට average මේ unit ගානේ කොච්චරද කියලා. එතකොට මේක හොයන්න බං අපි මේක තමයි අපි හොයන්න ඕනේ. එතකොට මේක කරන්න maximum demand එක අපිට වැඩි කරන්න වෙනවා load factor එකකින්. හරිද? එතකොට maximum demand බෙදීම වැඩි කිරීම load factor. එතකොට මේ එන්නේ එකට අපිට ඕනේ අවුරුද්දකට. හරිද? අපිට ඕනේ අවුරුද්දකට. අපේ හැටියට අපි ඒකකයක් කියන්නේ කිලෝවොට් පැය එකක්. හරිද? එතකොට අපි මේක වැඩි කරන්න වෙනවා ටයිම් එකකින්. ඒ කියන්නේ අවුරුද්දකට තියෙන පැය ගානේ. හරිද? එතකොට කිලෝවොට් අවර්ස් වලින් අපිට උත්තරේ එන්න ඕනේ. එතකොට අපිට දීලා තියෙනවා මැක්සිමම් ඩිමාන්ඩ් එක මෙගාවොට් 50යි කියලා. ඒ කියන්නේ 50 වැඩි කිරීම 10/3 කිලෝවොට් කියලා ගත්ත හැකි. සමානයි වැඩි කිරීම ඊට පස්සේ load factor එක අපිට දීලා තියෙනවා 140යි කියලා. හරි. වැඩි කිරීම 40 බෙදීම 100 වැඩි කිරීම කාලය. කාලය කියන්නේ අවුරුද්දකට තියෙන පැය ගාන. 24 වැඩි කිරීම 365. හරිද? එතකොට එනවා මේක උත්තරේ ගත්තාම වෙනවා බං 1.75 වැඩි කිරීම 10/8යි කිලෝවොට් පැය කියලා. මේ එන්නේ අවුරුද්දකට අපි ඇවරේජ් ජෙනරේට් කරන යුනිට්ස් ගන්න. හරිද? දැන් අපේ එක කෑල්ලක් හරි යුනිට් ගාන හරි අපි දැන් හොයාගන්න ඕනේ total cost එක කොච්චරක් යනවද කියලා. හරිද? total cost එක ගත්තාම cost එක තියෙනවා දෙකක්. හරිද? ඒ කියන්නේ එකක් ඇවිල්ලා fixed charge එක. ඒ කියන්නේ ඒක ඇවිල්ලා අපේ දැන් අපි ගෙදරක් නම් අපේ ගෙදර වටිනාකමේ හැටියට අපිට fixed charge එකක් වදිනවා. හරිද?
එහෙම එකක්. අනිත් එක තමයි අර annually running charges. ඒ කියන්නේ අපි පාවිච්චි අනුව එන charges. ඊට පස්සේ පළවෙනි එක ඇවිල්ලා fixed charges හොයාගන්න ඕනේ. හරිද? fixed charge එක. අපිට මෙතන දීලා තියෙනවා interest and depreciation. හරිද? එතකොට මේක ඇවිල්ලා fixed charge එක. හරිද? ඒ කියන්නේ අපේ මූලික වටිනාකමෙන් මෙච්චර percentage එකක් තියෙනවා. හරිද? එතකොට අපි fixed charge එකක් විදිහට ඒක හොයාගන්න. හරිද? එතකොට fixed charge එකේ ඉන්නේ interest and depreciation. එතකොට අපේ capital cost එක අපිට දීලා තියෙනව නේද capital cost එක? capital cost එක දීලා තියෙනවා 95 වැඩි කිරීම 10 6යි කියලා. හරිද? එතකොට 95 වැඩි කිරීම 10 6 112% එක කියලා දීලා තියෙනවා. උත්තරේ එනවා බං රුපියල් 1.14 වැඩි කිරීම 10 6යි කියලා. හරිද? මේවා ඔක්කොම මේ එකම මේ 10 බලෙන් තියාගන්න තරමට ලේසියි. කියන්නේ අවුලක් නෑ අපිට අන්තිමට උනත් එහෙම කරන්න පුළුවන්. එහෙම තියාගත්තාම ලේ. එතකොට ෆික්ස් charge එක මෙච්චරයි. ඊළඟට හොයාගන්න ඕනේ බා running charges. හරිද? දැන් running charges ඇවිල්ලා total running charges අපි ප්‍රශ්නේ බැලුවොත් මේ තියෙන fuel and oil cost එකක් ඊළඟ tax wages and salaries ඔය දෙක තමයි මේකේ හැටියට අපිට running charges විදියට තියෙන්නේ හරිද එතකොට අපි ඒක හොයා ගන්නවා මේක cost fuel and oil එකයි taxes wages salaries sorting හරිද එතකොට fuel cost එක අපිට දීලා තිනවා 9 වැඩි කිරීම 10 6යි කියලා මේක දීලා තිනවා 7.5 වැඩි කිරීම 10 6යි කියලා එතකොට මේ දෙක එකතු වෙනවා රුපියල් 16.5 වැඩි කිරීම 10 6යි කියලා හරිද එතකොට දැන් අපි cost දෙකම හොයාගෙන ඉවරයි දැන් අපි හොයා ගන්නවා total cost එක total cost එක කියන්නේ fixed charge එකේ running charges වල එකතුව. එතකොට ඒක ඇවිල්ලා 16.5 වැඩි කිරීම 10 6ට එකතු කරන්න ඕනේ. අතන 1.14 වැඩි කිරීම 10 7 කියන්නේ 11.4 වැඩි කිරීම 10 6යි. එතකොට එනවා උත්තරේ රුපියල් 29.9යි වැඩි කිරීම 10 6යි කියලා. හරිද? එතකොට දැන් අපි total cost එක හොයාගෙන ඉවරයි. annually generate කරන unit ගාන හොයාගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ unit එක ගාන හොයන්න. හරිද? එතකොට cost per unit. cost per unit කියන්නේ 29.9 වැඩි කිරීම 10 6 අපි බෙදනවා. අරකට අපි 10 6ෙන් දාගත්තොත් 175 වැඩි කිරීම 10 6යි. එතකොට මේක එකකේ රුපියල් මේක එකකේ කිලෝවොට් පැය. හරිද? මේකේ උත්තරේ විදිහට එනවා බං 0.171 කියලා. මේකේ සාමාන්‍යයෙන් ඒකකය දාන්නේ රුපියල් කිලෝවොට් පැයට. හරි. ඒ ගාන තේරුණාද? මම හැදුවා හැකි මේ කරන්න හැදුවා හැකි. හරිද? මේක අර එකම විදිහේ ගානක් තියෙන දැන් මේකේ දීලා තියෙනවා බං generation station has an installed capacity of 50 megawatt and delivers 22 වැඩි කිරීම 10 6 units වයින් මේකේ units ගාන දීලාම තියෙනවා හරිද ඊට පස්සේ මේකේ unit ගාන අවුතෙන් හොයන්න දෙයක්වත් නැහැ ඊට පස්සේ දීලා තියෙනවා annual fixed charges දීලා තියෙනවා අපිට හොයාගන්න තියෙන්නේ මේක එතකොට capacity running charges දීලා තියෙනවා.
එතකොට මේ මෙතන දීලා තියෙනවා රනින් charge එක. මේ දීලා තියෙන්නේ annual fixed charge එක දීලා තියෙනවා 160යි රුපියල් කිලෝවොට් hour එකකට දීලා තියෙන්නේ. එතකොට මේක units ගාණෙන් වැඩි කරලා හොයාගත්ත හැකි fixed charge එක annual. හරිද? ඊට පස්සේ මේ දීලා තියෙන්නේ running charges එක 0.04 කිලෝවොට් පැය එකකට. ඒක unit ගාණෙන් වැඩි කරලා හොයාගත්ත හැකි running charges ටික. එතකොට ඔය දෙක එකතු කළාට පස්සේ එනවා total annual charge එක. ඕක units ගාණෙන් බෙදුවට පස්සේ එනවා unit එක cost එක. හරිද? ඊට පස්සේ මේකේ ප්‍රති දෙයක් නැහැ. මේකේ දීලා තියෙනවා a generation plant has a maximum capacity of 100 kilowatts and cost rupees 160.3යි. then annual fixed charge percentage එකක් දීලා තියෙනවා. interest එක 5%යි depreciation එක 5%යි කියලා දීලා තියෙනවා. taxes 2%යි කියලා දීලා තියෙනවා. හරිද? අපෙන් අහනවා load factor එක 100ක් වෙද්දී 150ක් වෙද්දී මේ fixed charges තමයි අහන්නේ. හරිද? එතකොට මේකේ දීලා තියෙනවා load annual fixed charge එක ගත්තොත් එහෙම දැන් මෙතන plant එකේ සම්පූර්ණ cost එකට මේ 1,60,000යි කියලා දීලා තියෙන්නේ. එතකොට fixed charge වල percentage එක 112යි කියලා දීලා තියෙනවා. එතකොට මේකෙන් 112ක් ගත්තා වෙනවා මේ annual fixed charge එක. අපෙන් අහන්නේ fixed charge එක kilowatt පැය එකකටනේ. ඊට පස්සේ generated වෙච්ච units ගාන හොයාගන්න වෙනවා. හරිද? units ගාන හොයාගන්න මොකද කරන්නේ මේ fixed charge එක අරගෙන ඒක බෙදනවා මේ මොකක්ද මේ 100ක් කියලා දීලා තිනවා කිලෝවොට් පැය මේ කැපැසිටි එක මැක්සිමම් එක. එතකොට 100ට 100යි කියලා load factor එක දුන්නාට පස්සේ load factor එක කියන්නේ 1යි. එතකොට අර විදිහටම time එකෙන් වැඩි කරාට පස්සේ 24365න් එනවා කීයක්ද කියලා. එතකොට එතන fixed charge එක කෙලින්ම ගන්න fixed charge එකනේ අහන්නේ. එතන අපි ඉස්සෙල්ලා annual fixed charge එක හොයාගත්තා. මෙතන එකක ගාණ හොයාගත්තා. ඒ දෙක බෙදුවට පස්සේ එනවා fixed දෙකේ ගාණ. හරි. එකකට කිලෝවොට් එකකට. මේ ගාණ අපි හදමු. හරි. මේ ගාණ කියනවා a generation station has following data. හරිද? data ටික දීලා තියෙනවා install කරලා තියෙන capacity එක. capacity factor එක දීලා තියෙනවා. annual load factor එක දීලා තියෙනවා. fuel cost එක දීලා තියෙනවා. capital cost එක දීලා තියෙනවා. interest depreciation එක දීලා තියෙනවා. අපෙන් අහනවා මුලින්ම calculate the minimum reserve capacity of the station. දෙවෙනි එක ඇවිල්ලා cost එක අහන්නේ. හරිද? අහන්නේ minimum පළවෙනි එක අහන්නේ minimum reserve capacity එක. ඒ කියන්නේ අපේ මෙතන දීලා උඹලට පේනවනේ කලින් ගණන් වල maximum demand එක අපිට දීලා තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් reserve කියලා කියන්නේ අපි maximum ගාන පාවිච්චි කළාට පස්සේ extra තියන් ඉන්න ටිකනේ. ඒක තමයි අහන්නේ. හරිද? එතකොට අපි මෙතන හොයාගන්න ඕනේ maximum demand එක කීයක්ද කියලා. ඒ කියන්නේ අපිට උතන දීලා නැති එක. install capacity එක අපිට දීලා තියෙනවා 300ක් කියලා. එතකොට maximum demand එක අපි හොයාගන්නවා. install capacity එක maximum demand එක අඩු කළාට පස්සේ අපිට එනවා reserve එක. හරිද? හදිස්සියවත් උඹලට මේ install capacity එකට වඩා වැඩි ගාණක් maximum demand එකක් එනවා කියන්නේ උඹලා ගාණක් දෙතම වැරදි. හරි? එහෙම හිතපන්. එතකොට අපි අර සමීකරණේ හොයාගත්තේ අර ආපු සමීකරණ දෙක බෙදලා capacity factor එක බෙදීම load factor එක සමාන වෙනවා maximum demand එක බෙදීම install capacity. මේ මෙහෙම ලියන්න එපා මේ ගාන මේ paper වලට. හරිද? එතකොට maximum demand එක කියන්නේ
එතකොට maximum demand එක වෙන්නේ capacity factor බෙදීම load factor වැඩි කිරීම install capacity. ලසිත් මේ ලියන එක පොඩ්ඩක් දාපන්. හරි හරි මට අමතක වුණා. හරිනේ. මේ මම ලියාගෙන ගියා මට අමතක වුණා මේ අරක ස්ටොප් කරා. හරිද? එතකොට අපේ සමීකරණය අපි දන්නවා ඉස්සෙල්ලාට බෙදලා ගත්ත එක capacity factor බෙදීම load factor සමානයි maximum demand බෙදීම install capacity. අපි හොයාගන්න ඕනේ maximum demand එක. maximum demand එක සමාන වෙනවා capacity factor බෙදීම load factor වැඩි කිරීම install capacity. මේ තුනේම දත්ත ටික අපිට දීලා තියෙනවා. හරිද? capacity factor එක 150යි කියලා දීලා තියෙනවා. annual load factor එක දීලා තියෙනවා 160යි කියලා. install capacity එක 300යි කියලා දීලා තියෙනවා. එතකොට capacity factor එක 0.5යි 0.6යි 100ෙන් බෙදලා ගත්තා. install capacity එක 300යි මෙගාවොට්. මේක බෙදලා අහම වෙනවා බං 250යි මෙගාවොට් කියලා. එතකොට maximum demand එක අපිට එනවා 250යි මෙගාවොට් කියලා. ඒතකොට install capacity එක 300යි මෙගාවොට් maximum demand එක 250යි මෙගාවොට්. ඒ කියන්නේ reserve එක ඇවිල්ලා reserve capacity එක 300 ඍණ 250 වෙනවා. ඒ කියන්නේ මෙගාවොට් 50ක reserve එකක් තියාගෙන තමයි යාලා මේ plant එක කරගෙන යන්නේ. හරිද? ඊළඟට දෙවෙනි එකේ අහන්නේ unit එකකට cost එකනේ අහන්නේ. එතකොට අපි අර කලින් ගිය procedure එකට ඒ විදිහටම යන්න තියෙනවා. හරිද? එතකොට ඉස්සෙල්ලාම units ගන්න හොයාගන්න ඕන. හරිද? generated units per annum. එතකොට maximum demand එක අපි හොයාගත්තා 250යි මෙගාවොට් කිලෝවොට් කළා. ඒක වැඩි කරනවා load factor එකෙන් 160යි වැඩි කරා time එකෙන් පැය 24 වැඩි කිරීම 265. උත්තරේ එනවා බං 1.314 වැඩි කිරීම 19යි kWh කිය. මේ තියෙන්නේ ජෙනරේට් කරපු යුනිට්ස් ගන්න. හරිද? ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ annual fixed charge එක හොයාගෙන annual running charges ටික හොයාලා ඒ දෙක එකතු කරලා total charge එක හොයාගත්තා. යුනිට් එක cost එක හොයාගන්න තියෙන්නේ. හරිද? මෙතන අපිට දීලා තියෙනවා annual interest depreciation එක මෙතන percentage එක දීලා තියෙනවා. capital cost එක අපිට දීලා තියෙනවා. එතකොට capital cost එකෙන් 10%ක් ගත්තාට පස්සේ අපිට එනවා annual fixed charge එක. හරිද? ඊට පස්සේ මෙතන fuel cost එක දීලා තියෙනවා. එතකොට මේකේ හැටියට fuel cost එක විතරයි අපිට annual running charges විදිහට තියෙන්නේ. එතකොට මෙතන අපි හොයාගත්ත annual fixed charge එක මෙතන ගත්ත annual running charges වලට එකතු කරාට පස්සේ එනවා total charge එක. ඔය ගත්ත total charge එක අපි මෙතන හොයාගත්ත units ගානෙන් බෙදුවට පස්සේ අපිට එනවා unit එක cost එක. හරි? පැහැදිලිද? මම ඒ ටික හැදුවේ නෑ. ඒ ටික තේරෙනවනේ.